දැන් පාඩම් පටන් ගන්නවා. ඒ ටිකෙන් මම ගෙදර වැඩක් දුන්නා. ඔයාලගේ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරලා තියෙන්නේ. හරි. දැන් මට කියන්න කවුරු හරි ගෙදර වැඩකට දුන්නේ මම මොකද්ද? අභ්‍යාස මාලාවක්ද නැත්නම් මම අලුතෙන් මම ගණන් ටිකක් දුන්නද? ඔය කැමති නම් 25යි එක අභ්‍යාසය හදන්න කියලා. 25යි එක අභ්‍යාසය නේ. හරි. එහෙනම් අපි ඒක සාකච්ඡා කරලා අලුත් කොටසට යමු. හරි. බලා ගන්න කියනවා. ඔයාලට මම වීඩියෝ එක දාලා තිබ්බා. ඒකෙන් බලන්න ඇති මේකේ ගිය සතියේ හිටියේ නැත්නම් කවුරු හරි පාඩම බලන්න ඇති. හරිද? අපි කතා කරේ බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව පිළිබඳව. ඒකට සූත්‍ර දෙකක් ගත්තා. එක සූත්‍රයක් තමයි ඍජු කෝණ 2n ඍණ 4යි. අනිත් සූත්‍රය තමයි අංශක 180යි n ඍණ 2යි. හැබැයි ඔක ලේසිම දෙවෙනි එක. 180යි n ඍණ 2 ලේසි. හරි. අපි බලමු පළවෙනි එක පංචාශ්‍රය. අභ්‍යන්තර කෝණවල එකතුව. අපි මේ සූත්‍රයෙන් හදමු. 180යි n ඍණ 2යි. 180යි n ඍණ 2යි. හරි. ඕකෙන් අපි දැන් හදමු පංචාශ්‍රයක් නම් පාද 5යි. හරි. පංචාශ්‍රයක් නම් පාද 5යි. ඔයාලා දැන් හදලා ඇති මේ වෙනකොට. හරි. එතන 180යි පහඩු කිරීම 2යි. 180 ගුණ කිරීම 3යි. පළවෙනි එක බලන්න අංශක 540 කියලා එනවා. දෙවෙනි එක අෂ්ටාශ්‍රය පාද 8යි. අෂ්ටාශ්‍රය නම් පාද 8යි. 180යි 8 ඍණ 2යි. 180 ගුණ කිරීම 6යි. අංශක 1080යි. අංශක 1080යි. ද්වාදසාශ්‍රය. ද්වාදසාශ්‍රය. ද්වාදසාශ්‍රය කියන්නේ පාද 12යි. 10ට වඩා දෙකක් වැඩි. ද්වාදසාශ්‍රය. පාද 12යි ඈ. 180යි 12 ඍණ 2යි. 180යි 10යි. හරි ලේසි. අංශක 1800යි. අංශක 1800යි. ඊළඟට පාද 15ක් ඇති බහුවස්ත්‍රය. පාද 15ක් ඇති බහුවස්ත්‍රය. පාද 15ක් ඇති බහුවස්ත්‍රය නම් 15 අඩු කිරීම 2යි. 180 ගුණ කිරීම 13යි. හරිද? 180 13ෙන් ගුණ කරමු. 3 වරක් 0යි 3 වරක් 24න් 4 දැම්ම දෙකක් ඉදිරියේ 3 වරක් 3යි 2යි 5යි 1 වරක් 0යි 8යි 1යි 0යි 4යි 3යි 2යි අංශක 2340යි. හරිනේ. ඔය පළවෙනි ගානේ පිළිතුරු ටිකයි අපි හැදුවේ. ඊට පස්සේ අපි යනවා ප්‍රධානාංක දෙකට. ටිකක් වේගෙන් හද මේ ටික හදුවේ. හරි. සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණ 4ක් 100 112 130 150 වේ.
ඉතිරි කෝණ සමාන වේ. ඉන් එකක අගය සොයන්න. සප්තාශ්‍රයක්. සප්තාශ්‍රයක් කිව්වොත් අපිට සිදු වෙනවා එයාගේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න. සප්තාශ්‍රයක් 180යි n ඍණ 2යි. 180යි 7 ඍණ 2යි. සප්තාශ්‍රයක් 180යි 7 ඍණ 2යි. 180 ගුණ කිරීම 5යි. හරිද? 180 ගුණ කිරීම 5යි. ඔන්න උත්තරය. අංශක 900යි සප්තාශ්‍රයක් නම්. දැන් අපිට කෝණ හතරක් කියලා දීලා තියෙනවා. ඉතිරි කෝණ තුන සමානයි. අපි ඉතිරි කොණයක් x කියලා ගත්තොත් මෙහෙම නෙන්න ඕනේ. ඉතිරි කොණයක් x කියලා ගත්තොත් 3x එකතු කිරීම මේකේ තියෙනවා 100 112 130 150. 100 112 130 150 ඔය ඔක්කොම තමයි අංශක 900. හරි. දැන් මේ ටික එකතු කරමු. 100යි 200යි 300යි 400යි 400යි 450යි 480යි 492යි 3යි x එකතු කිරීම 492 සමානයි 900යි. 3x කියන්නේ 900ෙන් අඩු කරනවා 492ක්. 900ෙන් 492ක් අඩු කරපුවාම 10ෙන් 2ක් 8යි. 9ෙන් 9ක් 0යි. 8ෙන් 4ක් 4යි. 408යි. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. x සමානයි 4ට 3 1යි. එකක් ඉතිරි 10ට 3 වරක් 3 9යි. එකක් ඉතිරි 18ට 3 වරක් 6යි. ඔන්න එක කෝණයක් අංශක 136යි. ඊළඟට යම් A ධන B ධන C ධන D අගය සොයන්න. හරි. ඔය තියෙන්නේ චතුරස්‍රයක් නේ. චතුරස්‍රයක් නම් අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. ඔය තියෙන චතුරස්‍රයක්. අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. චතුරස්‍රයක් නිසා. එහෙනම් ඔය A අකුරු දෙකකුයි B අකුරු දෙකකුයි C අකුරු දෙකයි D අකුරු දෙකයි. ඔය ඔක්කොගේම එකතුව 360යි. හරි. 2යි A 2යි B 2යි C 2යි D 360යි. අපෙන් අහන්නේ A ධන B ධන C ධන D නේ. මේ ඔක්කොම දෙකෙන් බෙදනවා. නැත්නම් මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදද්දී මේ ඔක්කොම ටික දෙකෙන් බෙදනවා. A ධන B ධන C ධන D 180යි. හරි. දෙකේදී යනවා A ධන B වල අගය. A ධන B ගන්නකොලම අර A සහ B තියෙන ත්‍රිකෝණයක් තියෙනවා. ඔයාලට පේනවා. අර අංශක 80ක් කියලා දාලා තියෙන්නේ. A ධන B ධන 80. A ධන B ධන 80. අංශක 180. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ. මෙතනින් අපිට A ධන B සමානයි 180 වෙන් අඩු කරනවා 80ක්. A
A ධන B සමානයි අංශක 100යි. A ධන B සමානයි අංශක 100යි. හරි. A ධන B කියන්නේ අංශක 100යි. ඊට පස්සේ අපි ගන්නවා C ධන D වල අගය. C ධන D වල අගය. හරි බලමු මේක. C ධන D වල අගය. මේ බලන්න. A ධන B ධන C ධන D කියන්නේ අංශක 180යිනේ. A ධන B වල අගය 100යිනේ. එහෙනම් මෙයා 100යි. මෙයා 100යි. 100 එකතු කිරීම C ධන D 180යි. දැන් ඕනේ C ධන D නේ. 100 දානවා එහා පැත්තට. C ධන D සමානයි 180 අඩු කිරීම 100යි. C ධන D කියන්නේ අංශක 80යි. C ධන D කියන්නේ අංශක 80යි. ඒකේ අන්තිම ප්‍රශ්නය. අන්තිම ප්‍රශ්නේ කියන්නේ අර 80යි කියලා උඩ ත්‍රිකෝණේ තියෙන්නේ. එයාගෙම පහළ ත්‍රිකෝණේ COD කෝණේ හොයන්නලු. එහෙනම් ඔන්න මම ওই COD කෝණේ තියෙන්නේ. එයාට x අකුර දා ගන්නවා. මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මේ කෝණය අහන්නේ. මම මෙයාට x අකුර දා ගන්නවා. මෙතන ඉන්නවා C. මෙතන ඉන්නවා D. ඔය තුන්දෙනාගේ එකතුවත් 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තරනේ. x එකතු කිරීම C ධන D 180යි. C ධන D 80යි. C ධන D 80යි. x එකතු කිරීම 80 සමානයි 180යි. x කියන්නේ 180 අඩු කිරීම 80. 100යි. 100යි. හරි. ඕකේ අන්තිම ප්‍රශ්න දෙක ඔයාලා හැදුවද දන්නේ නැහැ. අපි හදලා බලමු. අභ්‍යන්තර කෝණවල එකතුව 1620ක් වන බහුවස්ත්‍රයක පාද ගණන. හරි. අර සූත්‍රය ලියාගමු. 180යි n ඍණ 2 සමානයි 1620යි. හරි. 1620යි. දැන් අපි මෙතන මේ n වලට උත්තරයක් දාලා මේක සුළු කරපුවම 1620 ලැබෙන්න ඉපැයි. එහෙනම් මම කරන්නේ සමහරට ඔයාලා මේක හදලා නැත්නම් ඔන්න බලා ගන්න හදන ක්‍රමය. මම කරන්නේ දෙපැත්තම 180ෙන් බෙදනවා. දෙපැත්තම 180ෙන් බෙදනවා. n ඍණ 2 162 18න් බෙදා ගන්න වෙනවා. 162 18න් බෙදනකොට හරි 162 18න් බෙදනකොට අපි බලන්න ඕන 162ට 18 ඒවා කීයක් තියෙනවද කියලා. නවයක් බලමු. මොකද අර මම 9ක් කියලා හිතුවේ. දැන් මට උන 7කුත් ගන්න තිබුණා මම 7ක් ගත්තේ නැහැ. ඇයි? මම 7ක් ගත්තොත් 7 වරක් 56නේ. අගට 6 එන්න බෑනේ 162 නම්. හැබැයි ඕන්න මට ගන්න තිබ්බ 4ක්. ඇයි? 4 වරක් 8 32යි. ඒ 18 ඒවා 4ක් 100 ගණක් වෙන්න බෑ කියලා දන්නවනේ. එහෙනම් මම ගත්තේ 9. ඇයි ඒ 9 ගත්තේ? 9 වරක් 8 72යි. අගට 2 තියෙන කෙනෙක් හදා ගන්න ඕන චක්‍රය.
9 වරක් එක 9යි 7යි 16යි නේ. හරියටම 9යි තියෙන්නේ. 9යි. එහෙනම් ඍණ දෙක මේ පැත්තට යනවා. n සමානයි 9 ධන 2යි 11යි. පාද ගාන 11යි. ඊළඟ එක අභ්‍යන්තර කෝණවල එකතුව 3600ක් වන බහුවස්ත්‍රයක පාද ගණන. 3600ක් වන බහුවස්ත්‍රයක පාද ගණන නම් ඒකත් හොයන්නේ මේ ක්‍රමය තමයි. 180යි n ඍණ 2. දෙපැත්තම 180ෙන් බෙදනවා. හරි. n ඍණ 2යි. 18 වරක් 1යි 18 වරක් 2යි උඩ ඉතුරු වෙන්නේ 20. උඩ ඉතුරු වෙන්නේ 20. n සමානයි 20 ධන 2යි 22. හරිනේ. හරි. ලියන්න මාතෘකාව මේක අපි දන්නව දෙයක්. 8 වසර ඉගෙන ගත්තම කොටසක් තමයි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. ඔය ටික 8 දී ඉගෙන ගත්තේ නෑ අපි කලින් ඉගෙන ගත්තා. ඒක දැන් මේ දැන් කතා කරන මාතෘකාව 8 වසරේ මාතෘකාව. හරි. ලියන්න බහු අශ්‍රයක බාහිර කෝණවල එකතුව. බහු අශ්‍රයක බාහිර කෝණවල එකතුව. බහු අශ්‍රයක බාහිර කෝණවල එකතුව. බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව. බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව. හරි. දැන් අහගන්නකො. ඔයාලා ඉගෙනගෙන තියෙන බහුවස්ත්‍ර දෙකක් තියෙනවා. ත්‍රිකෝණයක 360යි කියලා ඉගෙන ගත්තා. බාහිර කෝණ එළියේ තියෙන ඒවා. චතුරස්‍රයක 360යි කියලා ඉගෙන ගත්තා. මම දැන් අද දෙනවා පංචාශ්‍රයක් මේ බලන්න. මේකේ බාහිර කෝණ මේ. ඔය අඳින්න එපා. මේකේ පංචාශ්‍රයක් නම් බාහිර කෝණ පහක් තියෙනවා. 1 2 3 4 5. මේ පස් දෙනාගේ එකතුවක් අංශක 360ම තමයි.
ඒ කියන්නේ බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව කියලා කිව්වොත් මෙයාක වෙනස් වෙන්නේ නැහැ නමයි. පාද 100ක් තිබ්බත් අංශක 360. හරි? පාද 500ක් තිබ්බත් අංශක 360. එහෙනම් අපිට ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ එකතුව 360යි. හැබැයි අභ්‍යන්තර කෝණ එකතුව වෙනස් වෙනවා. ඒකට තමයි කලින් සූත්‍ර දෙකක් ඉගෙනන්නේ. බාහිර කෝණ වල සූත්‍ර ඕනේ නැහැ. අයියේ හැම එකකම 360යි. හැම එකකම 360යි. හරි? හරි. එහෙනම් ලියන්න මෙහෙම. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. අය එතනින් එහාට කිසි දෙයක් ලියන්න ඕනේ නැහැ. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. හරි නේද? හරි මේක නම් අටවසරේ කොටසක්. මේක දන්නවා ඔයාලා. හැබැයි මේක කලින් ඉගෙනනපු එක 9 වසරේ කොටස සාමාන්‍ය පෙළට අනිවාර්යයි. මේකත් අනිවාර්යයි. නමුත් මේක ඔයාලා දන්නවා. මේට පස්සේ ආය අලුත් කොටසක් එනවා. ඒ වායේ 10 11 නැහැ. හරි. දැන් ඉතින් ඔයාලා මේ කතාව දන්නවා මම කියලා දෙන්න ඕනෙත් නෑ හරිනවද? මේ බලන්න. බහුවස්ත්‍රයක් තියෙනවා. මෙයාගේ බාහිර කෝණ තියෙනවා. හරි. බාහිර කෝණ තියෙනවා. මේක 60යි. මේක x 70යි. 90යි. 50යි. x වල අගය අහනවා. මොකක්ද අපි මේකට හැබැයි ඉතින් මේක අපි මේ 8 වසරේ හැදුවේ මේක නෙමෙයි. 8 වසරේ හැදුවේ මේ විදිහටම ත්‍රිකෝණයයි චතුරස්‍රයයි. වෙනසක් නැහැ පංචාශ්‍රය කිව්වත් එකම තමයි. මේ පස් දෙනාගේ එකතුව 360ට සමාන කරලා බලන්න උත්තරය ගන්න. ඔය පස් දෙනාගේ එකතුව 360ට සමාන කරලා උත්තරය ගන්න. මෙහෙමයි. ඉස්සල්ලා ඔයාලට වැරදුනාට කමන්නේ හදන්න ඕනේ. මම හදුවට පස්සේ හදලා තේරුම මේක. x එකතු කිරීම 60යි 50යි 90යි 70. එකතු කරලා බලමු කීයද කියලා. 60යි 50යි 110යි 200යි 270යි. තුන්සිය 60යි x සමානයි 360න් අඩු කරනවා 270ක්.
අංශක 90යි. බලන්න අවදි කියලා. උත්තර දෙකක් එව්වා. හරි. අංශක 90යි. හරිනේ. ඕක තමයි ක්‍රමය. ඉතින් ඕක මම අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හරි. ඔයාලට අනිවාර්යෙන් ඕක හදන්න හැකියාව තියෙනවා. මොකද 8 වසරේ ඔය වගේ ගණන් ගොඩාක් හැදුවා. 360ම තමා ගත්තේ. හැබැයි ත්‍රිකෝණයේ චතුරස්‍රයයි විතරයි. හරි. ඒ නිසා දැන් අපි අය මම අභ්‍යාසය කරද්දි මම අය ඕක කියලා දෙනවා. දැන් මම හිතන්නේ අය ඔය ගානක් කියලා දෙන්න වෙයි කියලා. තව ගානක් මෙහෙම આવුත් ළමයි. ඔයාලට එක එක ක්‍රමයකට ගණන් දෙන්න පුළුවන්. තව ගානක් කියනවා මෙහෙම රූපේ දීලා නැහැ. රූපේ දීලා නැහැ. පංචාශ්‍රයක් හරි. හරි. මෙහෙම එන්න පුළුවන්. ෂඩශ්‍රයක් ගන්නකො. ෂඩශ්‍රයක් නම් පාද 6යි. ෂඩශ්‍රයක බාහිර කෝණ අනුපාතය. බාහිර කෝණවල අනුපාතය මෙහෙම එන්න පුළුවන්. අනුපාතය දෙන්න පුළුවන්. 2 1 3 2 4 1. ඔහොම අනුපාතය දෙන්න පුළුවන්. අපෙන් අහනවා බාහිර කෝණවල විශාලත්වය වෙන වෙනම අහනවා. අනුපාතයක් දීලා තියෙනවා. ඒකට අපි හිතන්නේ මෙහෙමයි තමයි. 2x x 3x 2x 4x x කියලා හිතනවා. ඔය x අකුරු ඔක්කොම එකතු කරලා 360ට සමාන කරන්න. ඇයි ඒ? ෂඩශ්‍රයක් නෙමෙයි මොකක් වුණත් එකතුව 360යිනේ. එතකොට අපිට ඔන්න මේක ඔක්කොම x එකතු කරලා 360ට සමාන කරලා එක්ස්ට්‍රා උත්තරයක් ගත්තා. ඒවා දෙකක් තමයි පළවෙනි කෝණය. මෙතෙන්ට ඒවා එකයි. මෙතෙන්ට x ඒවා තුනක් ආගේ. හරි. එතකොට ලියන්න පුළුවන්. අපි හිතමු x වලට 30ව කියලා මම නිකන් ගත්තේ ඈ. එතකොට ලියනවා 2x සමානයි 60යි. x සමානයි 30යි. 3x නේ. 3x කියන්නේ 90යි. 2x නේ 60යි. කොහොම කෝණ ටික ලියන්න පුළුවන්. හරි මම ඒකයි ලියන්න කියලා දෙන්නම්. අනුපාතයක් ආවොත් ඔයාලා මෙහෙම x අකුර දාගෙන එකතු කරගන්න. හරි? නැත්තම් තව ක්‍රම තියෙනවා. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා මෙතන කොටස් කීයක් තියනද කියලා බලනවා. 2 1 3යි. 3යි 3යි 6යි. 6යි 2යි 8යි. 8යි 4යි 12යි. 12යි 1යි 13යිනේ. ඔක්කොම කොටස් 13ක් නිසා 360 13ෙන් බෙදෙනවා. මම නිකම් බොරු උත්තරයක් දන්නේ නැහැ. හිතන්නකෝ 20යි කියලා. 20යි කියලා. ඊට පස්සේ කෝණ ටික ලියනවා. පළවෙනි කෝණ 20 ඒවා 2යි. 20 ඒවා 1යි. 20 ඒවා 3යි. 20 ඒවා 2යි. 20 ඒවා 4යි. 20 ඒවා 1යි. හරි? x අකුර දාලා හදන්න පුළුවන්. අර පදවල එකතුවෙන් 300ට බෙදලා ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරන ඉදිරියට යනකොට හරි. දැන් ඔයාලා එහෙනම් අභ්‍යාස මාලාවක් තියෙනවා හදන්න පටන් ගන්න ඕනේ. ගැටලු මතුවේ. එහෙම ගැටලු නැති තැනක් නැහැ. ගැටලු මතු වෙන්න ඕන ගණන් හදනවා. හරි. මම මේ යන පාර විතරයි පෙන්නුවේ. දැන් ඔයාලා ගැතේ තමයි වැඩේ තියෙන්නේ. හරි. මෙන්න මේ අභ්‍යාස මාලාවේ ගණන් ටික දැන් ඔයාලා හදලා දෙන්න ඕනේ. 25යි 2. 25යි 2. පිටු දෙකේම ගණන් තියෙනවා. ඔයාලා ගාව අච්චුපත තියෙන නිසා එකෙන් බලන්න මම ඉස්සල්ලා 61 පිටුවේ ගණන් ටික ඔන්න දැම්මා. හරි. පුළුවන් නම් හදන්න බැරි ගාණක් තිබ්බොත් තියන්න. ඒ කියන්නේ බැරි කියලා
දැන් වැරදියට හරි කවන්නේ සමහර ළමයි හදනවනේ ඒක හොඳයි. ක්‍රමයක් ඔලුවට එන්නෙම නැත්තම් විතරක් තියන්න. ෂුවර් නැත්තම් හදන්න දෙන්න බෑ. ෂුවර් නැතුනට කමන්නේ හදන්න. එක්ක හරි එක්ක වැරදි එච්චරයි. අර ෂුවර් නැති වෙන්නවත් බැරුව නම් හදන්න ඕනේ නැහැ. හරි. 25යි දෙක අභ්‍යාස මාලාවේ ගණන් ඔක්කොම ටික හදන්න ඕනේ.
ඔයාලගේ අච්චුපතෙන් බලන්න මම දැන් මේ ටික චුට්ටක් ඊළඟ පිටුවට ගන්නවා ඈ. ඔයාලා හැමෝටම පොත තියෙනවනේ මම පොත චුට්ටක් අයින් කරනවා ඈ. හැමෝටම තියෙනවනේ.
හදලා ඉවරද අපි බලමුද? දැන් ඔයාලට අපැහැදිලි තැන් තිබ්බොත් අපි දැන් අභ්‍යාසයෙන්ම සාකච්ඡා කරමු. එතකොට අහගන්න පුළුවන් ඈ. හැබැයි තනියෙන් පොඩ්ඩක් උත්සාහ කරන්න ඕනේ. බලන්න ඉවර නම් කවුරුහරි මැසේජ් එකක් දාන්න. හරිනේ දෙන්නෙක් නම් ඉවරයි. ඒ කියන්නේ දැන් ඔන්න ළමයි ඉවර වෙන කාලේ ඒකයි. තව හදන අයත් ඇති. තව පොඩි කාලයක් මම දෙන්නකෝ දැන් සමහර ඉවරයි කියලා මම දන්නවනේ. හරි. අපි හදන්න පටන් ගමු නේද? පළවෙනි ගාන. හදන අයත් ඇති තව අවසාන ගණන් ටික කමක් නැහැ අපි සාකච්ඡා කරගෙන යමු ඈ. පළවෙනි ගානේ ඔයාලගේ අච්චුපතේ රූපේ හරියට බලා ගන්න. හරි. පළවෙනි ගාන අච්චුපතේ රූපේ හරියට බලා ගන්න නැත්නම් බෝඩ් එකට රූපේ දාන්නම්. මොකද්ද මෙයාලා මේකෙන් අහන්නේ? චතුරස්‍රයේ බාහිර කෝණ වන ඒවා මොනවාදයි ලියන්න. මේකෙන් චතුරස්‍රයේ බාහිර කෝණ වෙන්න මොනවද කියලා. 8 වසරේත් ওই ප්‍රශ්නම අහලා තියෙනවා. හරි. ඒ බාහිර කෝණයක් නෙමෙයි. මොකද දන්නවද? බාහිර කෝණ හැදෙන්නේ පාදයක් දික් කරපුවාමනේ. එක්ක මේ පැත්තේ කෝණ එක්ක මේ පැත්තේ කෝණ. මෙයා වෙන්න බෑ කවදාවත්. හරිනම් මේ A කියන්නේ ළමයි අභ්‍යන්තර කෝණයක්. ඇයි ඒ? ප්‍රතිමුඛ සමානයිනේ. මෙයා අභ්‍යන්තර කෝණයක් මේ තියෙන්නේ. අභ්‍යන්තර කෝණයට සමාන කෝණයක්. හරි. B හරි. B හරි. B එනවා. C හරි. D එන්නේ. B හරි. C හරි. E හරි. F හරි. E හරි F හරි. ඒතර ළමයෙක් එහෙම කොහොමද F හරි වෙන්නේ කියලා නෑ. මේකත් බාහිර කෝණයක්. මේකත් බාහිර කෝණයක්. හැබැයි එකතුව හොයනකොට මේ දෙන්නකින් එක්කෙනෙක් ගන්න එක වෙනම කතාවක්. එකතුව හොයද්දි මෙතනින් එක්කෙනයිනේ ගන්නෙ. ඒත් ඔය දෙන්නම බාහිර කෝණ තමයි. එහෙනම් B
F. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය පහත එක් එක් බහුවස්ත්‍රයේ ඉංග්‍රීසි අක්ෂර මගින් ඇති කෝණවල විශාලත්වය සොයන්න. ඉංග්‍රීසි අක්ෂර මගින් ඇති කෝණවල විශාලත්වය සොයන්න. හරි අපිට දැන් තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නය. හරි පළවෙනි දෙවෙනි එක බලන්න. x සහ අංශක 50 තියෙනවා. හොඳට බලන්න අභ්‍යාස අච්චුපතේ ගාන බලන්න. x සහ 50 තියෙන ඔය දෙන්නා බාහිරයි අභ්‍යන්තරයි. බාහිරයි අභ්‍යන්තරයි. තේරුණාද? ඒ කියන්නේ හරියට නිකන් මේ දෙන්නා වගේ. බාහිරයි අභ්‍යන්තරයි නේ. හැම වෙලේම බාහිර අභ්‍යන්තර කෝණ එකම ශීර්ෂයක බාහිර අභ්‍යන්තර දෙන්නගේ එකතුව 180යි. ඕකත් ඉදිරියට අපර වටින කතාවක් එහෙනම් මේක කියන්නේ x එකතු කිරීම 50. x එකතු කිරීම 50 180යි. අපෙන් x අහන්නේ 180ෙන් අඩු කරනවා 50 130යි. 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 හරි 130යි. ඊගාට වටේට බාහිර එකතුව බලන්නකො. x ට ගන්න ඕන 130. එතන අපි දන්නවා y 130 120 360යි. 360යි. හරි y 100යි 200යි 220යි 250යි 360යි. y කියන්නේ 360න් අඩු කරනවා 250. y කියන්නේ 360න් 250. 350න් 250ක් අඩු කරත් 100ක් වෙන එකේ මෙතන අනිවාර්යෙන් 110ක් වෙන්න. 110යි. හරිනේ? දෙවෙනි ගාන ඔයිටත් වඩා ලේසි. දෙවෙනි ගානේ බාහිර කෝණ ඔක්කොම දීලා තියෙනවා ඔයාලා. එක කෝණයක් A. දෙවෙනි ගානේ එක කෝණයක් A. එක කෝණයක් 90යි 60යි 90යි. 90යි 60යි 90යි. සමානයි 360යි. ඒක නම් වෙනස් වෙන්නේ බාහිර නම්. A 90යි 90යි 180යි 180යි 60යි 240යි. ඒ සමානයි අංශක 120ක් එන්නකොට. මට වැරදිලා නම් කියන්න. ක්‍රමේ නම් වරදින්න එකතුව තමයි වරදින්න කරදින්නේ. අංශක 120යි. තුන්වෙනි එකේ තියෙන්නේ ඒ අකුරු ගොඩක්. ඕක ෂඩශ්‍රයක් නේ. එහෙනම් ඒ අකුරු 6ක් තියෙනවා. ඊට අපිට ගන්න පුළුවන් 6යි A 360යි. 6යි A 360යි
A සමානයි 60යි. A සමානයි 60යි. හරිද? A සමානයි 60යි. A කියන්නේ 60යි. ඔයාලට පේනව නේද එක මුල්ලක A ගාවම B දාලා තියෙනවා. එක මුල්ලක A ගාවම B දාලා තියෙනවා. එහෙනම් ඔය A ධන B කියන්නේ 180. ඒ කියන්නේ 60 එකතු කිරීම B 180යි. B කියන්නේ 180ෙන් අඩු කරනවා 60. B කියන්නේ 120යි. මේම හදන්න ඕන හිතලා උත්තරේ දාන්න පුළුවන් ඔයාලට. නමුත් එහෙම දාන්න එපා ඈ. අර මොකද A 60යි නම් B 120යි. 180ක් හැදෙන්න ඕනේ. හරි. ඊගාවට අපි යනවා තව රූප දෙකක් තියෙනවානේ. 4 වෙනි රූපේ. 4 වෙනි රූපේ. 4 වෙනි රූපේ. ඒකේ මුලින්ම අපි හොයමු A. මොකද A හොයන්න ක්‍රමයක් කියලා දීලා තිනවනේ. A සහ 115 එකතු වුනහම 180යි. A එකතු කිරීම 115. 180. A කියන්නේ 180ෙන් අඩු කරනවා 115ක්. හරිනේ 65යි. ඊට පස්සේ අපි යනවා වටේ කෝණවල එකතුව B අකුරු 2යි ඈ. B අකුරු 2යි කියන්නේ 2B 2B 90ේම 2යි. එක තැනක ඇතුළ 90යි නම් පිටත් 90යිනේ. එතන 90යි එළිය ඈ. 90ේම 2යි. අපි හොයාගත්තු A 65යි. ඔක්කොම 360යි. ඉතින් මේක වෙනස් වෙන්නේ නැහැ. 2B 90යි 90යි 180යි. 90යි 90යි 180යි 180යි 60යි 180යි 240යි 245යි. තුන්සිය 60න් 245ක් අඩු කරනවා. මෙන්න 10න් 5ක් 5යි. 5න් 4ක් 1යි. 3න් 2ක් 1යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. 5යි. එකක් ඉතිරි. 74යි. එකක් ඉතිරි. 57.5යි. 57.5යි. B කියන්නේ 57.5යි. බෙදීම මේ වැරදිලා නම් කියන්න මේ ක්‍රමේ නෙමෙයි ඈ. 57.5යි. ක්‍රමේ නම් ඕකම තමයි. හරි. අන්තිම රූපෙට යන්න. ඔයාලගේ අච්චුපතේ අන්තිම රූපේ බලන්නකෝ. අන්තිම රූපේ තියෙනව නේද පොඩි ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් තියෙන එතන කෝණ තුනක් තියෙනවා බලා ගන්නකෝ. x ඉන්නවා 40 ඉන්නවා. අන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ. ඔය තුන් දෙනා 180යි. 2x එකතු කිරීම 40. ඇයි x අකුරු දෙකකුයි 40යි තියෙන්නේ. 180. 2x කියන්නේ 180ෙන් අඩු වෙනවා 40ක්. 2x කියන්නේ 140යි. හරි. 2x කියන්නේ 140යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා.
අංශක 70යි. අංශක 70යි. කොහොමද තියෙන්නේ? හරි. ඒකේ මෙතන 90ක් කියලා තියෙනවා ඈ. එහෙනම් මේ පැත්ත 90යි. මෙතන y. මෙතන x. මෙතන x. මෙතන 70. මෙතන 40යි තිබ්බ අපි මෙතනින් තමයි දැන් මේ x හොයාගත්තේ ඈ. දැන් මේක අයින් කරන්නකො. මේ චුට්ට නැහැ කියලා හිතන්නකො. ඔහොම. මෙතන x නම් ඕකමනේ මෙතෙන්ට එන්න ඕනේ. මේ xමයි මෙතන එන්නේ ප්‍රතිමුඛයි. දැන් මේ තමයි බාහිර කෝණ ටික මේ 90 70 70 y මම මෙතෙන්ට 70 දැන් මේ අපි 70යි කියලා හොයාගත්ත නිසා ඈ එහෙනම් ඔන්න මම ඊගාවට එකතු කරනවා y 90 70 70 මේ දෙන්නගේ එක්කෙනයි ගන්න ඕනේ ඈ මේ දෙන්නගේ එක්කෙනයි 90 360යි. y 7 වරක් 3 21යි. 210යි. 210යි 90යි 300යි. දැන් ඉතින් y වලගේ දන්නවා. y වලගේ දන්නවා. 360 අඩු කිරීම 300යි. හරි? y කියන්නේ 60යි. හරිනේ? ඊගාව චතුරස්‍රයක බාහිර කෝණ 4ක් දීලා තිනවා. හරිද? එක් බාහිර කෝණ විශාලත්වය. අපි ඉස්සෙල්ලා ඒ ටික එකතු කරමු. ඔතන x අකුරු කීයක් තියනවද? x එකතු කිරීම 2x 3x 4x 4යි 3යි 7යි 7යි 2යි 9යි ඔක්කොම x අකුරු 10ක් තියෙනවා. එහෙනම් අපි ලියනවා 10යි x සමානයි 360යි. 10යි x ආවේ ඔක්කොම එකතු කරලා දෙපැත්තම 10ෙන් බෙදුවා. x සමානයි 36යි. හරි. අපෙන් අහනවනේ බාහිර කෝණ විශාලත්වය සොයන්න. එක් බාහිර කෝණ මේ එහෙනම් x කියන්නේ 36යි ඊකස්සේ 2යි x 36 වරක් 2 72යි
3x 36 වරක් 3 108යි 4x 36 වරක් 4 144යි. ඔන්න අභ්‍යන්තර කෝණ 4 විශාලත්වය. මේ බාහිර කෝණ අභ්‍යන්තර කෝණවල විශාලත්ව ලියන්න. හරි. අභ්‍යන්තර කෝණවල විශාලත්ව. අභ්‍යන්තර කෝණ 4යි. අභ්‍යන්තර කෝණවල විශාලත්වයනේ. එකක බාහිර කෝණයක් 36යි. හොඳට අහන්න. බාහිර කෝණයක් 36යි. ඒ කියන්නේ මේ පැත්ත 36යි. එහෙනම් මේ පැත්ත හොයන්නේ 180 න් අඩු කරලානේ. හැම කෝණයකම බාහිර කෝණ 180 න් අඩු කරොත් එයාගේ අභ්‍යන්තර කෝණය ලැබෙන්නේ. එහෙනම් මෙන්න පළවෙනි එක 180 න් අඩු කරනවා 36ක්. 144යි. දෙවෙනි එක 180 න් අඩු කරනවා 72ක්. 108යි. තුන්වෙනි එක 180 න් අඩු කරනවා 108ක්. 72යි. 180 න් අඩු කරනවා 144ක්. 36යි. මේ තමයි අභ්‍යන්තර කෝණ 4. 36ක් උණු කෙනාගේ 144යි. 72 නම් 108යි. 108ක් නම් 72යි. 144 නම් 36යි. හතර ප්‍රධාන අංක 4. පංචාශ්‍රයක බාහිර කෝණ 1:1:2 අනුපාතයට පවතී. එහි එක් බාහිර කෝණ විශාලත්වය සොයන්න. එහෙනම් අපි ඔක x කියලා ගන්නත් පුළුවන් එකක්. නැත්නම් ඔක්කොගම එකතුව හොයලා 360ට බෙදන්නත් පුළුවන්. හරි මම එහෙම කරන්න. 360 බෙදනවා. ඔතන තියෙන ඔක්කොගෙම එකතුවෙන් බලන්න කීයද කියලා. 1 1 2යි 2 2යි 4යි 4යි 3යි 7යි 7යි 3යි 10යි. 360 10න් බෙදනවා. එකපාර බෙදුවා 36යි. එක් කෝණ විශාලත්වය පළවෙනි කෙනා 36යි. ඒ කියන්නේ 36 වරක් 1 36යි. දෙවෙනි කෙනා 36යි. තුන්වෙනි කෙනා කියන්නේ 36 වරක් 2. ඊළඟට 36 වරක් 3. ඊළඟට 36 වරක් 3. ඔන්න කෝණ 4. හරිනේ. ද්වාදශාශ්‍රයක බාහිර කෝණේ සමානයි. ද්වාදශාශ්‍රයක් කියන පාද 12ක් තියෙන කෙනෙක්නේ. එහෙනම් එකපාර 360 බෙදනවා 12යි. 360 බෙදනවා 12යි. අංශක 30යි. 360 බෙදුවා 12න්. ඒ බාහිර කෝණ සමානයිනේ. බාහිර කෝණ සමානයි නම් ඉතින් 12න් බෙදුවා. බාහිර කෝණ එකිනෙක සමාන වන බහුවස්ත්‍රයක එක් බාහිර කෝණයක් අංශක 18යි. පාද ගාන අහන්න. නේ? පාදයි කෝණයි සමානයි. පාද 12යි නම් කෝණ 12යි. පාද 5යි නම් කෝණ 5යි. බාහිර කෝණයක් 18යි නම් අපි කරන්නේ 360 බෙදනවා 18යි. 360 බෙදනවා 18යි. මේ 18යි කියන්නේ කෝණයක්නේ නේ. පාද ගානෙන් බෙදුවොත් කෝණ ලැබෙනවා. කෝණකින් බෙදුවොත් කෝණ ගාන ලැබෙනවා. කෝණ ගානයි පාද ගානයි සමානයි. එහෙනම් 360යි 18යි කියන්නේ මෙතෙන්ට 2යි. 20යි. පාද 20ක් තියෙන කෙනෙක් නේ.
එක කෝණයක් 18යි 18 ඒව 20ක් එකතු වෙලා මේ තමයි 360 හැදෙන්නේ. එහෙනම් ඉතින් කෝණ 20යි නම් පාදත් 20යි. පාද 20යි. පාද 20යි. හරිනේ? හරි. එහෙනම් අද අපිට ඊළඟ අලුත් වැඩේට අපි දැන් යන්න යන්නේ. හරි. මෙතනින් තමයි පාඩම ඉවර වෙන්නේ. හරි ලියන්න මාතෘකාව සවිදි බහු අස්ත්‍ර සවිදි බහු අස්ත්‍ර සවිදි බහු අස්ත්‍ර හරිනේ සවිදි බහු අස්ත්‍ර දැන් අපි පටන් ගන්න වැදගත්ම කොටසක් සවිදි බහු අස්ත්‍ර හරි මුලින්ම අපි යන්කෝ සවිදි බහු අස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා බලන්න. සවිදි. ඕකේ ඉගෙන ගත්තේ 7 වසරේ. සවිදි බහු අස්ත්‍රයක් කියන්නේ පාදයි කෝණයි එකිනෙක සමානයි. ඒ කියන්නේ මෙහෙමයි. පාද පහයි නම් කෝණ පහයි කියන එක නෙමෙයි. පාදවල විශාලත්වයත් එකිනෙක සමානයි. කෝණවල විශාලත්වයත් එකිනෙක සමානයි. මෙන්න මේක සවිදි බහුවස්ත්‍රයක්. පාදත් විශාලත්වයෙන් සමානයි කෝණත් විශාලත්වයෙන් සමානයි. සමචතුරස්‍රය. තව තියෙනවා සවිදි බහුවස්ත්‍රයක් සමපාද ත්‍රිකෝණය. ඔය තව තියෙනවා සවිදි පංචාස්ත්‍රය. සවිදි ෂඩස්ත්‍රය. හරි ලියන්නකො මෙහෙම. සියලුම පාද විශාලත්වයෙන් නැත්නම් සියලුම පාද එකිනෙක සමාන වී සියලුම පාද එකිනෙක සමාන වී සියලුම පාද එකිනෙක සමාන වී අභ්‍යන්තර කෝණ සියල්ලද එකිනෙකට සමාන වේ නම් සියලුම පාද සමාන වී අභ්‍යන්තර කෝණ සියල්ලද එකිනෙකට සමාන වේ නම් එවැනි බහු අස්ත්‍ර සවිදි බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. 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 හරි. සවිදි බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. දැන් මේක හොඳට අහගන්න.
හරි. හරි. බලන්න. මේ සවිධි බහුවස්ත්‍ර කිව්වොත් ළමයි අපිට සූත්‍ර දෙකක් මතක් වෙන්න ඕන. තේරෙනවද? සවිධි නම් සූත්‍ර දෙකක්. ඒ දෙකම සාමාන්‍ය පෙළට ලියද්දී මතක තියෙන්න ඕනේ. මේ පාඩම ඉතින් වැදගත් කියවනවා. මොකද ආයේ ඉහළ පන්ති වල නැහැ. ඔයාලට මතකයි ඍජු කෝණ 2යි n ඍණ 4 මතකයි. අංශක 180යි n ඍණ 2 මතකයි. අර බාහිර කෝණක තව කොහොමද මතකයිනේ. ඒක 360මනේ. ඊට පස්සේ මේ දැන් කතා කරන දෙන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරි. මේ බලන්න. මේකේ අභ්‍යන්තර කෝණ සමාන නම් බාහිර කෝණත් සමානයි. බාහිර කෝණ ටිකක් සමානයි. එකිනෙක සමානයි. බාහිර කෝණයක් 50යි නම් හැම කෝණයක්ම 50 තමයි සවිදිනවා. හරි? ඒ නිසා අපිට මෙහෙම වැඩක් පුළුවන්. මෙන්න බලා ගන්නකො. අපිට පුළුවන් සවිදි බහුවස්ත්‍රයක පාද ගණන හොයන්න. පාද ගණන. සවිදි බහුවස්ත්‍රයක පාද ගණන හොයන්න පුළුවන් 360 බෙදනවා මේ බාහිර කෝණයක් 90යි. 90 4ක් එකතු වුණොත් තමයි 360 හැදෙන්නේ. එහෙනම් අපි කරන්නේ 360 බෙදනවා බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය. ඒක නවල මෙහෙම හිතන්නකෝ. සවිදි බහුවස්ත්‍රයක් තියෙනවා. හොඳද? බාහිර කෝණයක් 120යි. බාහිර කෝණයක් 120යි. අපෙන් අහනවා පාද ගාන කීයද කියලා. මෙහෙමයි කරන්නේ. අපි දැන් 360නේ හදාගන්නනේ. අපි 120ව එකතු කරගෙන යනවා. 240යි. තව 120ක් ගත්තොත් 360යි. අන්න. එහෙනම් ඇත්තටම මේකේ කෝණ 3යි තිබිලා තියෙන්නේ. කෝණ 3යි කියන්නේ පාද 3යි. ඉතින් අපිට ඕක එකතු කර ඉන්න බෑනේ. අපි කරන්නේ ඕක බෙදනවා. 360 තුල 180 කීයක් තිබ්බද කියලා බෙදනවා 3යි. එහෙනම් අපට ලැබෙනවා බාහිර කෝණයක් 120යි කිව්වොත් කෝණ 3යි. එහෙනම් පාද 3යි. එහෙනම් මේන් බලන්න මේ සූත්‍රය තමයි පළවෙනි සූත්‍රය. අමාරු නෑ. පාද ගණන හොයන්නේ 360 බෙදනවා බාහිර කෝණයක අගය. 360 බෙදනවා බාහිර කෝණයක අගය. හරි. ඔයාලා ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියා ගන්න. සවිදි බහු අශ්‍රයක පාද ගණන කියලා සමාන අකුණ දාලා මෙහෙම ලියා ගන්න. සවිදි බහු අශ්‍රයක පාද ගණන. ඔය රූපේ ඇඳ ගන්න ඕනේද? එපා. රූප එපා. සවිදි බහුවස්ත්‍රයක පාද ගණන. සමාන ලකුණ දැම්මා 360 බෙදනවා බාහිර කෝණයක අගය. 360 බෙදනවා බාහිර කෝණයක අගය. හරිනේ. ඕක අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. තව එකක් තියෙනවා. ඊළඟ සූත්‍රය තමයි බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය. ඒක හොයන්නේ 360 බෙදනවා පාද ගණනය. ඔය සූත්‍ර දෙක නම් ඔයාලා අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. පාද ගණන 360 බෙදනවා බාහිර කෝණයක අගය. ඒකම අනිත් පැත්ත. බාහිර කෝණයක අගය ඕනනම් 360 බෙදනවා පාද ගණන. හරිද? ඒකත් ලියා ගන්න. ඒ දෙකම ලියලා කොටු කරගන්න. බාහිර කෝණයක අගය සමානයි 360 බෙදීම පාද ගණන.
360 බෙදීම පාද ගණන. හරි. එහෙනම් මේකෙන් දැන් ගණන් ටිකක් හදලා බලමු. ඔය සූත්‍ර දෙක හොඳට මතක තියාගන්න. හරි. ලියන්නකො පළවෙනි ගණන්. හිතන්නයි දැන් තියෙන්නේ. හරි ලියන්න. සවිදි ෂඩස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයන්න. සවිදි ෂඩස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් සවිදි ෂඩස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. ආපස්සට කියන්නකෝ. සවිදි ෂඩස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. හරි නේද? එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. හරි. අපි බලමු. ඔයාලන් අහලා තියෙන්නේ බාහිර කෝණයක්. පැහැදිලිද? එහෙනම් බලන්න අර මම දුන්නු සූත්‍ර දෙකේ බාහිර කෝණයක අගය හොයන්න ක්‍රමයක් තියෙනවද කියලා. බාහිර කෝණයක අගය. හැබැයි මේ කතාව ගැලපෙන්නේ ළමයි නෙමෙයි. සවිදි කියන නම තිබ්බොත් විතරයි ඈ. සවිදි නැත්තම් මේව බෑ. ඒක ගාන අවබෝධයෙන් ඉන්න ඕනේ. සවිදි නම් විතරයි මම මේ කියපු සියලු දේවල් හරියන්නේ. හරි? බාහිර කෝණයක අගය. බලන්න මෙහෙම සූත්‍රයක් තියෙනවද කියලා. බාහිර කෝණයක අගය කියන්නේ 360 බෙදනවා පාද ගණනින්. පාද ගණනින්. ඇත්තටම ඔය පාද කියන්නේ කෝණ. පාද ගණනයි කෝණ ගණනයි සමානයි. පාද 6යි. කොහොමද 6ක් ආවේ? ෂඩස්ත්‍රයක්නේ. පාද 6යි. 366න් බෙදන්න උත්තරය අංශක 60යි. ඔන්න උත්තරය. උත්තරේ අංශක 60යි. ගැටලුවක් නැහැනේ. බාහිර කෝණයක අගය 360 බෙදීම 6න් අංශක 60යි. මොකක්ද ඊළඟට අහන්නේ? ඊළඟට අහන්නේ අපේ අභ්‍යන්තර කෝණයක් නේ. ඕක ඉතින් අහන්න දැන් අපි දන්නවනේ මේ බලන්න. එක ශීර්ෂයක බාහිර අභ්‍යන්තර එකතු 180යි. ඒක මොන ගානෙත් එකයි. සවිදි නෝනත් එකයි. බාහිර 60යිලු. බාහිර 60යිලු. එනේ ඉතින් අභ්‍යන්තර කියන්නේ මෙච්චරයි. 180න් 60ක් අඩු වෙනවා. 180න් 60ක් අඩු වෙනවා 120යි. විතරම බාහිර අභ්‍යන්තර 180 හැදෙන්න ඕනේ.
180න් බාහිර අඩු කරොත් අභ්‍යන්තර ලැබෙනවා. 180න් අභ්‍යන්තර අඩු කරොත් බාහිර ලැබෙනවා. හරිම සරලයි. හරි. ඊළඟ එකට යන්න. හොඳට හිතලා හදන්න ඕනේ මේ ගාන ඈ. ඊළඟ එකට යන්න. ගැටලු තිබ්බොත් කතා කරලා අහන්න ඈ. හරි. කතා කරන්නේ නැත්නම් මං හිතන්නේ ඉතින් ගැටලු නැහැ කියලා ඒක. හරිනේ. ප්‍රශ්නයක් නම් අහන්න ඔය ගානේ ප්‍රශ්නයක් නම් අහන්න ඈ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නය සවිධි බහු අශ්‍රයක සවිධි බහු අශ්‍රයක සවිධි බහු අශ්‍රයක සවිධි බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය අංශක 150කි. අංශක 150කි. අංශක 150කි. පාද ගණන සොයන්න. පාද ගණන සොයන්න. පාද ගණන සොයන්න. හරි. ආයෙ මම ප්‍රශ්න කියන්නම්. සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය අංශක 150කි. පාද ගණන සොයන්න. පාද ගණන සොයන්න. හරි. එහෙනම් ඔන්න හොඳට අහගන්න. හරි. හැමෝම අර මම කොටු කරන්න දුන්න සූත්‍ර දෙක බලන්න. හැමෝම බලන්න සූත්‍ර දෙක. එක සූත්‍රයක් තියෙන්නේ පාද ගණන සමානයි 360 බෙදීම බාහිර කෝණයක අගය. අනිත් සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? බාහිර කෝණයක අගය සමානයි 360 බෙදීම පාද ගණන. එහෙනවනේ බලන්නකො අපෙන් අහලා තියෙන එක. අපිට බාහිර කෝණයක් දීලා නැහැ. අපට දීලා තියෙන අභ්‍යන්තර කෝණයක්. හරි? අපට දීලා තියෙන අභ්‍යන්තර කෝණයක්. අභ්‍යන්තර කෝණ අරගෙන මේ ගාන හදන්න බෑ. මේකේ සූත්‍රයේ අභ්‍යන්තර කෝණ කතාවක් නැහැ. තේරුණා නේද? එහෙනම් ඉතින් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ අභ්‍යන්තර කෝණයක් දෙන ඕනෑම වෙලාවක බාහිර කෝණ හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඉතින් හරි ලේසි. මේ තියෙන්නේ අභ්‍යන්තර කෝණේ දින 150යි. එහෙනම් බාහිර කෝණ අපි දන්නවා. බාහිර කෝණයක් හොයාගන්න මුලින්ම. බාහිර මම කෝණයක් කොහොමද දන්නේ? 180ෙන් අඩු කරනවා 150. ඒක ඇයි එහෙම කරන්නේ කියලා දන්නවනේ. බාහිර අභ්‍යන්තර 180යි. මෙන්න අපිට අදාළ කෙනා මෙයා තමයි ඕනේ. මෙයා වැඩක් නෑ අපිට. අභ්‍යන්තර වැඩක් නෑ මේ සූත්‍ර දෙකට. මේ සූත්‍ර දෙකට ඕනේ බාහිර. දෙන්නටම ඕනේ බාහිර. මේෙන් අපිට අවශ්‍යම කෙනා. එයා හොයාගත්තට පස්සේ ගාන හදේ. අහන්නේ අපේ මොකක්ද අහන්නේ? පාද ගණනනේ. බාහිර එහෙම සූත්‍රයක් තියෙනවා කියන්නේ. පාද ගණන. දැන් මම කියලා දුන්නා. හිතලා කරන්න දැන්. මේ වහගෙන ඉඳලා පාද ගණන. 360 බෙදනවා අභ්‍යන්තර කෝණයක අගය කියලා සූත්‍රයක් නැහැ. බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය 30. ඉතින් අභ්‍යන්තර දුන්නට වැඩක් නැහැ. අපි ඒක හොයා ගන්න ඕනමයි බාහිර. ඉතින් මේක ඊට පස්සේ නම් හදන්න දෙයක් නැහැ. පාද 12යි. පාද 12යි. පාද 12යි. හරි මාසාවෙන් හදන්න පුළුවන් ගණන් ඈ. පාද 12යි. අභ්‍යන්තර දේ ඔයාලා ඒවට අහු වෙන්න එපා. බාහිර හොයාගෙන ගන්න හදන්න. හරි. පාද 12යි.
හිතන්න තියෙන ඕන ගානක් අදහයි මේකෙන්. හරි අපි ඊළඟ එකට යමු. ප්‍රශ්න තිබ්බොත් අහන්න පුළුවන් හැමෝටම. හරිනේ. මම මේක නම් ඔයාලට හිතන්න දෙන්නේ. ලියන්න ගන්න. ලියන්න ගන්න. පාද 20ක් ඇති සවිධි බහු අශ්‍රයක පාද 20ක් ඇති සවිධි බහුවස්ත්‍රයක පාද 20ක් ඇති සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. හරි. අහන්නකො. අහගන්නකො. අර සූත්‍ර දෙකේ අභ්‍යන්තර කතාවක් නැහැනේ. එහෙනම් ඔයාලා ওই ගානේ මුලින්ම හොයන්නනේ බාහිර කෝණය. හරි හොයන්න බාහිර කෝණයක් වගේ. දැන් සමහර හිතපු අයට ගන්න පුළුවන් ලේසි. අභ්‍යන්තර හොයන්න බැර සූත්‍රවල අභ්‍යන්තර කෝණ ගෑවිලාවක් නැහැ. බාහිර කෝණයක් හොයන්න. උත්තරය අරගෙන මට බාන්න මැසේජ් එකක් දාන්න සමහරු. ඕක අනිවාර්යෙන් හදනවා. යොහාන් නම් උත්තරේ දැම්මා. ඒක නිකන් හරි ගතියකුත් හරි වගේ තමයි. උත්තරේ දනකොට මට විතරක් එවන්න. අනිත් අයට යන්න දෙවන්න එපා ඈ. හරි බලමු නේද අපි ඉන්න. එකසිය 62යි කලින් නම් මේ 168යි. උත්තර දෙකේම වෙනසක් තියෙනවා. සෙනෝලියෝ උත්තරයි ඕර්නිත් 162. යොහාන් ආපහු බලන්න යොහාන් උත්තරේ තමයි වෙනස් තියෙන්නේ. හරි බලමු. අපෙන් අහන්නේ පාද මම 20 කිව්වනේ. පාද 20ක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක් අහන්නේ. නමුත් අපිට හොයන්න පුළුවන් බාහිර කෝණයක්. 360ට බෙදනවා 20ෙන්. හරි? අංශක 18. ඉතින් අපි දන්නවනේ අභ්‍යන්තර කෝණයක් බාහිර කෝණේ 18යි නම් 180ෙන් 18 අඩු කරපු ගමන් අභ්‍යන්තර කෝණයක් තමයි ලැබෙන්නේ. අංශක 162යි. හරි. යොහාන් බලන්න යොහාන් හදිස්සියට අඩු කරලා වැරදි තියෙන්නේ. අංශක 162යි. හරි. බලන්නකෝ කොච්චර ලේසි ගණන්ද කියලා. ගොඩාක් ලේසි. ඉතින් විතරක් වැඩේ ලේසි. හරි. මේක හදමු ලියන්නකො.
මේක ලියන්න. සවිදි බහු අශ්‍රයක. සවිදි බහු අශ්‍රයක. සවිදි බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණය මෙන් තුන් ගුණයකි. එහි බාහිර කෝණය මෙන් තුන් ගුණයකි. ආපහු කියන්නම්. සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණය මෙන් තුන් ගුණයකි. එහි බාහිර කෝණය මෙන් තුන් ගුණයකි. එක රෝම ඉලක්කම් 1 බාහිර කෝණයක විශාලත්වය සොයන්න. බාහිර කෝණයක විශාලත්වය සොයන්න. 2 අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. 2 අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. 2 අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. 3 පාද ගණන සොයන්න. 3 පාද ගණන සොයන්න. 3 පාද ගණන සොයන්න. හරි. මම උදව් දෙන්නම් ඈ. ඕකට උදව් දෙනවා මම. ඊට පස්සේ ඔයාලට තනියම අභ්‍යාසයේ ගණන් ඔක්කොම ටික හද හැකියි. ඒතර පාඩමත් ඉවරයි. පන්තිත් ඉවරයි දෙකම. හරි. බලාගන්න. පුළුවන් අය ඉස්සෙල්ලා හදන්න පටන් ගන්න. මෙහෙම කතාවක් කියන්න. හරි? මේක ශීර්ෂයක් ගැන කියන්නේ. එක ශීර්ෂයක කියනවා අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර කෝණය කියන්නේ මෙයානේ. මේ අභ්‍යන්තර කෝණය බාහිර කෝණය වගේ තුන් ගුණයක්. කවුරු වගේද? බාහිර වගේ තුන් ගුණයක්. ඒතර බාහිර කෝණයට x කියලා ගත්තොත් අභ්‍යන්තර කෝණයට දාන්න වෙන්නේ 3x කියලා. ඇයි ඒ? අභ්‍යන්තර කෝණය බාහිර කෝණය වගේ තුන් ගුණයක්. එහෙනම් ඉතින් මෙයාට x දැම්මොත් මෙයා 3x. දැන් බලන්නකෝ. මේ දෙන්නගේ එකතු 180යි නේද? ඔය දෙන්නගේ එකතු 180 නෙමෙයි. 4x කියන්නේ 180. x කියන්නේ අංශක 45යි. ඔය x කියන්නේ කවුද? x කියන්නේ කවුද? බාහිර කෝණය. එහෙනම් රෝම ඉලක්කම් එකට උත්තරය අරගෙන ඉවරයි. බාහිර කෝණය අංශක 45යි. අභ්‍යන්තර කෝණය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. අභ්‍යන්තර කෝණය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. හොඳට ඔන්න මේක බලන්න. එකක් තමයි බාහිර දන්නවනේ. 180න් අඩු කරලා බෑද? 180න් 45ක් අඩු කළොත් අභ්‍යන්තර කෝණය ලැබෙනවා. තේරුණාද? 180න් 45ක් අඩු කරොත් ඒක දන්න කතාව. අනික තමයි මෙහෙමත් පුළුවන් ඉතින්. මෙයා වගේ තුන් ගුණයක් නේ. එහෙනම් 45 3ෙන් ගුණ කරලත් පුළුවන්. 45 3ෙන් ගුණ කරලත් පුළුවන් කැමැති ක්‍රමයකට. මම 180න් 45ක් අඩු කරලා හදනවා. 135යි. අභ්‍යන්තර කෝණයක් 135යි.
180න් 45ක් අඩු කරත් 135යි. 45ේව 3ක් ගත්තත් 135යි. මතක තියාගන්න. මේ තමා හැම ගානකටම පොදු ක්‍රමය. හැම ගානකටම පොදු ක්‍රමය මේක. හැබැයි මෙයාව 3ෙන් ගුණ කරලා මෙයා හොයන්න පුළුවන් මේ ගානේ විතරයි. ඇයි මේ ගානේ කිව්වනේ 3 ගුණයක් කියලා. හැම ගානේ මෙහෙම 3 ගුණයක් වෙන්නේ නැහැ. මේකේ විතරක් හොයන්න පුළුවන් 3ෙන් ගුණ කරලා. හැබැයි ඕනම ගානක හොයන්න පුළුවන් අඩු කරලා. ඒක හරි. හරි. ඊළඟට අහන්නේ 3නේ. මොකක්ද අහන්නේ? ඊළඟට අපෙන් අහනවා පාද ගණන. අර සූත්‍ර දෙකේ බලන්නකො පාද ගාන හොයන්න ක්‍රමයක් තියනවාද කියලා. තියෙනවා. පාද ගාන හොයන්න ක්‍රමයක් තියෙනවා. 360 බෙදනවා බාහිර කෝණයක අගයෙන්. අභ්‍යන්තර කෝණ ගාව ගන්න එපා. අභ්‍යන්තර දුන්නා බාහිර හොයලා තමයි ගාන හදන්නේ. 360 බෙදනවා බාහිර කෝණයක අගයෙන්. උත්තරේ ලැබෙයි ඔයාලට 8යි කියලා. 8යි. තේරුණානේ? 8යි. බලන්නකො ගැටලු තියෙන තැන ආවද කියලා. ආවනම් අහන්න. දැන් තමයි වැඩ තින්නේ. දැන් පාඩම ඉවරයි. දැන් ඔයාලට තියෙන අභ්‍යාස මාලාවේ වැඩ ටික කරන්න අපි ලබන සතිය අලුත් පාඩමක් පටන් ගන්නවා ආයේ. ලබන සතිය අපි පටන් ගමු. කුලක පාඩම. කුලක. අපි කුලක කරාද කියලා මට මතක නැහැ. කරන්න කියලා නේ. කවුරුහරි කියන්නකො කුලක පාඩම කරාද කියලා. නෑ සර්. කරාද? නෑ සර්. ඔව් කිව්ව නෑ කිව්ව උත්තර දෙකක් ආවනේ. නෑ සර් කුලක පාඩම කරේ නෑ. හරි හරි. අපි ලබන සතියේ කුලක කරමු. හරි. දැන් ඔයාලා මෙන්න මේ අභ්‍යාස මාලාව කරන්න ඕනේ. 25යි 3 අභ්‍යාස මාලාව කරන්න. හරි? අපි දැන් අදට පන්ති අවසන් කරනවා දැන් ඉතින් වෙලාව ඉවර නිසා 25යි 3 අභ්‍යාස මාලාව. ඔය පාඩමේ අන්තිම අභ්‍යාස මාලාව ගෙදරින් කරලා ලැහැත් වෙන්න. හරි. තව විනාඩි 5ක් තියෙනවා. අපි දැන් පාඩම අවසන් කරනවා. කියන්නේ පන්ති ඉවරයි ඈ. හරි. ආයිබෝවන්. අභ්‍යාසය ගෙදරින් කරන්න. ආයිබෝවන් සර්. අයිබෝන් සර්. ආයිබෝවන්